හරි. මේ නිර්මාණ යම් තාක් දුරට ඉවරයි. ඔක්කොම ඉවරයි කියලා කියන්න බෑ. ඒතකොට තව ටිකක් එහෙම තියෙනවා. ඒ ටික අපි වැඩේ කරගෙන යමු. නිකන් අර ගොන් කතා නැතුව පොඩ්ඩක් වැඩේට යමු. එතකොට මට සමාන්තර සීන් එකට යන්න ඉස්සෙල්ලා මේ කෝණයක් පිටපත් කිරීම ගැන මට කියලා දෙන්න ඕනේ. එහෙනම් දාගනින් ඊළඟ අනුමාතෘකාව දෙන ලද කෝණයක් පිටපත් කිරීම. දෙන ලද කෝණයක් පිටපත් කිරීම. දෙන ලද කෝණයක් පිටපත් කිරීම. එතකොට මේ වීඩියෝ එක ඉස්සෙල්ලම බලන එකෙක් නම් ඒක නෙමෙයි වෙන්න ඕනේ නිර්මාණ ඉතිරි කොටස බලලා ඉන්න ඕනේ මේක. එතකොට දෙක කොටසනේ. ඉතිරි එක බලලා ඉන්න ඕනේ. හරි. කෝණයක් පිටපත් කිරීම. හරි. උඹලා ඉඳපන් හිතපන් මේ වගේ කෝණයක් තියෙනවා කියලා. මෙන්න මේ කෝණේ පිටපත් කරන්න ඕනේ. මෙන්න මේ කෝණේ පිටපත් කරන්න ඕනේ. එතකොට කොහොමද මේ කෝණේ පිටපත් කරන්නේ කියන කතාව තමයි දැන් බලන්නේ. මේ කෝණේ කොහොමද පිටපත් කරන්නේ කියලා. එතකොට මෙන්න මේ කෝණේ පිටපත් කරන්න නම් උඹලා අපි කියමු මේ කෝණේ අනිත් පැත්තට පිටපත් කරනවා කියනවා. මේ කෝණේ මෙහා පැත්තට පිටපත් කරනවා. ඒ කියන්නේ මේ පැත්තේ ඉඳන් මෙන්න මේ කෝණේ අඳිනවා. එහෙනම් මේක පිටපත් කරන්නේ කෙලින්ම මෙන්න මෙතන කාකට උඩ තියලා ගහපන් මෙහෙම චාපයක්. ඒ දුරම අරගෙන මෙතන තියලා ඇඳපන් මෙහෙම චාපයක්. ඊට පස්සේ කෙලින්ම උඹලට කරන්න තියෙන්නේ මෙතන කාකට උඩ තියලා මෙන්න මෙතෙන්ට දුර ගන්න. මෙතන කාකට උඩ තියලා මෙතෙන්ට දුර ගන්න. මේ දුර අරගෙන මෙන්න මෙතන තියලා ගහපන් මෙන්න මේ පට්ට චාපයක්. අන්න මේ කෝණයට මේ කෝණය සමානයි. ඒ කෝණ මේ කෝණය සමානයි. උඹලට ඒ විදිහට කෝණයක් පිටපත් කරගන්න පුළුවන්. කෝණයක් පිටපත් ආයෙත් බලපන්. කෝණෙ තිබ්බා මෙන්න මෙතන කවකට උඩ මෙහෙම චාපයක් ගහුවා. ඒ දුරම අරගෙන මෙතන තිබ්බා මෙහෙම චාපයක් ගැහුවා. ඊළඟ මෙතන ඉඳන් මෙතන දුර ගත්තා. මෙතන ඉඳන් මෙතන දුර කැපුවා. හරිනේ? හරි. ඒ කතාව එච්චරයි. උඹලට හිතන විදිහට කෝණයක් හදලා ඒ විදිහට කොපි කරගන්න. හරි. ඊළඟට දාපන් සමාන්තර රේඛා හා ඒ ආශ්‍රිත නිර්මාණ. සමාන්තර රේඛා හා ඒ ආශ්‍රිත නිර්මාණ. හරි. ඒ යටතේ එක දාගනින්. සරල රේඛාවකට ඒක ලියාගනින්. එක දාලා ලියාගනින්. සරල රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක් කරහා එම රේඛාවට සමාන්තර රේඛාව නිර්මාණය. සරල රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක් කරහා එම රේඛාවට සමාන්තර රේඛාවක් නිර්මාණය කිරීම. එම රේඛාවට සමාන්තර රේඛාවක් නිර්මාණය කිරීම. හරි. එහෙනම් බලාගෙන මම ගන්නවා AB කියලා රේඛාවක්. මෙන්න මෙතන තියෙනවා P කියලා ලක්ෂයක්. මෙන්න මේ රේඛාවට සමාන්තරව P හරහා රේඛාවක් අඳින්න ඕනේ. කොහොමද අඳින්නේ? අන්න මම මරු වැඩක් කරනවා. බලාගන්න. මේකට ජ්‍යාමිතිය ඕනේ. මරු වැඩක් කරනවා. මම මෙන්න මේ AP යා කරනවා. යා කරලා උඩට පොඩ්ඩක් ගන්නවා. AP යා කරලා අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් යා කිරීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමාන වේ, අනුරූප කෝණ සමාන වේ, මිත්‍ර කෝණ වල එකතු අංශක 180යි කියලා අපි දන්නවා. එහෙනම් ඒ කතාව ගන්න. දැන් එහෙනම් උඹලට මෙතන අනුරූප කතාව ගන්නත් පුළුවන්. දැන් උඹලට තේරෙනවා මෙන්න මේකෙන් මෙන්න මෙහෙම රේඛාවක් ඇඳින්නේ. මේ රේඛාව අඳිනකොට මෙන්න මේ කෝණය සමාන වුණා නම් අනුරූප කෝණ. එහෙනම් මෙන්න මේ කෝණේ මෙතන පිටපත් කරා නම් හරි නේද? හරි. එහෙනම් මම මෙහෙම කරනවා. මේ කෝණේ බලනවා. මේ කෝණේ බලන්න මෙන්න මෙහෙම අදිනවා චාපයක්. ඒ චාපේ ගන්න කවකට්ටේ දිග වෙනස් නොකර මෙන්න මෙතන කවකට උඩ තියලා අදිනවා මෙහෙම චාපයක්. මේක ඒක තමයි දික් කරගන්න ඕනේ කිව්වේ පොඩ්ඩක් ඉස්සරහට. හරි. චාපයක් අදිනවා. ඊට පස්සේ මෙන්න මේ කෝණේ
අපි පිටපත් කරන මේ චාපයම මෙතෙන්ට ගැහුවා. ඊළඟ මෙතන කවකට තුඩ තියලා මෙතෙන්ට දුර ගන්නවා. ඊට පස්සේ මෙතන කවකට තුඩ තියලා මෙන්න මෙතනින් චාපයක් ගන්නවා. දැන් බලපන්. මෙන්න මේ ලක්ෂයයි මේ කැපිච්ච තැනයි එහෙම යාකරනවා. එතකොට කෙලින්ම මේ කෝණේ සමානයි. මේකයි සමාන්තර වෙනවා. මේකයි සමාන්තර වෙනවා. ඕකම දැන් බලපන් මං අදිනවා ඕකම තව විදිහකට. මේ කෝණ නම් මෙහෙටත් දික් කරන්න පුළුවන් මෙහෙටත් දික් කරන්න පුළුවන්. අවුලක් නැහැ. කිසි අවුලක් නැහැ. හරි. ඊළඟට උඹලා ඊළඟට ආපහු රේඛාවක් හදලා පොඩි වණක් කරපන්. මෙන්න මෙතන මම PQ කියලා නම් කරගන්නම්. මෙන්න මෙතන A කියලා ලක්ෂයක් තියෙනවා කියමු. හරි. දැන් අනුරූප කෝණ විතරක් නෙමෙයි ඒකාන්තර කෝණත් සමානනේ. එහෙනම් කෙලින්ම මේකයි මෙන්න මෙහෙම යා කරපන්. මෙන්න මෙහෙම යා කරපන්. යා කරලා මෙන්න මේ කෝණේ මෙහෙම පිටපත් කරපන්. මෙතනින් කැපෙන විදිහට දැන් මේක අඳිනකොට පොඩ්ඩක් ලොකුවට ඇඳපන්. ඒක නිසා පොඩි අවුලක් වෙනවා. මෙන්න මෙතනින් මෙහෙම ඇඳා. මං ඒ දුරම අරගෙන මෙතනින් මෙහෙම අදිනවා. එහෙම ඇඳලා මෙන්න මෙතන කවකට තුඩ දීලා මේ දුර අරගෙන මෙතන කවකට තුඩ දීලා මෙන්න මෙහෙම ගහනවා. ගැහුවට පස්සේ බලපන් මෙන්න මෙහෙම යා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගත්තේ මොනද? ඒකාන්තර කෝණ. එහෙනම් මේක සමාන්තරයි මේකට. ඔන්න සමාන්තර රේඛා දෙක නිර්මාණය කරනවා. මේවා අතිශය වැදගත් වෙනවා. ඍජු කෝණාශ්‍ර ඊළඟ සමාන්තර ආශ්‍ර අඳින්න කියපුවාම මේවා වැදගත් වෙනවා. හරි. එහෙනම් දාගනින් පොඩි සීන් එකක් කරලා ඉන්නම්. ඕ සම්බන්ධයෙන් පොඩි අභ්‍යාස කෑල්ලක් කරලා ඉන්න ඕනි කියලා මට හිතුණා. පොඩ්ඩක් බලමු. හරි. දාපන්කෝ. හරි දාපන්. ලියන්නේ QPR සමානයි අංශක 30. QPR සමානයි අංශක 30. QPR සමානයි අංශක 30. ඊළඟ කමාවක් ඊළඟ PR විකර්ණයේ දිග සෙන්ටිමීටර් 9.3ක් වන PR විකර්ණයේ දිග සෙන්ටිමීටර් 9.3ක් වන PQRS ඍජු කෝණාශ්‍රය නිර්මාණය කර එහි වර්ගඵලය ගණනය කරන්න. හරි. දැන් මේකේ පොඩි නිකන් කටු සටහනක් වගේ ඇඳ ගන්න බලමු. කොහොම වුණත් මේක ඍජු කෝණාශ්‍රයන්නේ. ඒ නිසා මම මෙහෙම පැත්තකින් නිකන් ඇඳ ගන්නවා. PQRS නේ. හරි. එතකොට මේකේ දීලා තියෙනවා PR විකර්ණයේ දිග 9.3. එහෙනම් PR විකර්ණයේ දිග මේක 9.3 සෙන්ටිමීටර්. ඊළඟට QPR බලපන්. QPR කෝණේ දීලා තියෙනවා අංශක 30යි. අංශක 30ක් දීලා තියෙනවා QPR කෝණේ. හරි. එහෙනම් QPR කෝණේ අංශක 30ක් දීලා තියෙනවා. දැන් මෙන්න මේක අඳින්න තමයි කියන්නේ ඍජු කෝණාශ්‍රය නිර්මාණය කර එහි වර්ගඵලය ගණනය කරන්න කියන්නේ. වර්ගඵලය ගණනය කරන්න කියලා තමයි කියන්නේ. හරි. දැන් මෙතන වැඩි දත්ත දීලා නැහැ කියලා උඹලට තේරෙනවා. එහෙනම් ගානේ ආරම්භයක් අපි ගන්න විදිය පොඩ්ඩක් තීරණය කරන්න ඕනේ. හරි. එහෙනම් මොනවා වුණත් අපි මේ PQ රේඛාව ඇඳගමු. හැබැයි අපි තාම දිග දන්නේ නැහැ. එතකොට තාම දිග දන්නේ නැහැ. අපි PQ රේඛාව ඇඳන් ඉන්නවා. හරි. උඹලට මෙන්න මේක අයිඩියා එකක් ගන්න තැන බලපන්. පොඩ්ඩක් මේක අඳින්නතු බලන් ඉඳපන්. PQ රේඛාව අඳින P විතරයි අපිට දැනට පුළුවන් නේද? ඇයි අපි Q කොච්චර දිගද කියලා දන්නේ නැහැ. හරි. හැබැයි මෙන්න මෙතන කෝණේ අංශක 30යි. මෙතන කෝණේ අංශක 30යි. හරි. කෝණේ අංශක 30යි නම් අපි අංශක 30 කෝණේ අඳින්න දන්නවා. අංශක 60ක් ගත්තා. අංශක 60ක් කරගෙන ඒක සමච්ඡේදනය කරා. දැන් අංශක 60 ගන්න විදි කියලා දෙන්න ඕනේ නැහැ. මෙතන තියුවා. මෙහෙම ගැහුවා. ඒ දුරෙන් මෙහෙම ගැහුවා. මෙන්න මේ ආපු එක ආය සමච්ඡේදනය කරන්න ඕනේ. මේකට වඩා මේකේ භාගයට වඩා දුරක් ගත්තා. මෙහෙම ගැහුවා. මේකට භාගයට වඩා දුරක් මෙහෙම ගැහුවා. ඊට පස්සේ මෙන්න මේක තමයි ඔන්න ඔය 30න් යන විකර්ණය. මේක තමයි ඔය අංශක 30න් යන විකර්ණය. ඔන්න ඒක හරි. දැන් අපි විකර්ණ දිග දාන්නවා 9.3 සෙන්ටිමීටර. එහෙනම් අර කව කට්ටට ගනින් 9.3 සෙන්ටිමීටර කියලා මෙතන කව කට්ට තුඩ තියලා මෙන්න මෙතනින් ඡාපයක් හදන්න. ඔතනින් ඡාපයක් හදන්න.
එතකොට මේක 9.3 සෙන්ටිමීටර්. හා. දැන් අපි දන්නවා ඍජු කෝණාශ්‍රයක ශීර්ෂ කෝණ ඍජු කෝණ වේ. ශීර්ෂ කෝණ ඍජු කෝණ වේනේ. එහෙනම් ශීර්ෂ කෝණ ඍජු කෝණ වේ. එහෙනම් ශීර්ෂ කෝණ ඍජු කෝණ වේ නම් මෙන්න මෙතන ඉඳන් මෙතන ලම්බකයක් ඇඳලා මේ පාද දිග හොයා ගන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා බාහිර ලක්ෂයක සිට රේඛාට ලම්බකයක් අඳින්නේ. මේක තව ටිකක් දික් කරගනින්. ඊට පස්සේ මෙතන ඉඳන් අපි දන්නවා ලම්බකයක් අඳින විදිය. මෙන්න මේක කැපෙන්න මෙන්න මෙහෙම එකක් ගහගත්තා. ඔන්නෝම චාප දෙකක් ගහගත්තා. මෙතන කාකට තුඩ දිව්වා. භාගෙට වඩා දුරක් ගත්තා. භාගයට වඩා දුරක් ගත්තා. මෙහෙම චාපයක් ගැහුවා. ඒ දුරම මෙහෙන් ගත්තා. මෙහෙම චාපයක් ගැහුවා. මෙන්න මෙහෙම ඇඳිනවා ලම්බකයක් අඳින්න පුළුවන්. හරි. දැන් ඔන්න මේකේ මේ දිග හොයාගන්න පුළුවන්. දැන් අපිට Q ලකුණු කරන්න පුළුවන්. මෙන්න PQ. මෙන්න PQ. හරි. දැන් අපිට Q ලකුණු කරන්න පුළුවන්. දැන් හිතපන්කෝ. දැන් අපි දන්නවා ඍජු කෝණාශ්‍රයක සම්මුඛ පාද සමාන්තරත් වෙනවා. එහෙනම් මේකට සමාන්තර රේඛාවක් මෙහෙට ඇඳනනම් අපිට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. කොහොමද අඳින්නේ? මෙන්න මේ අංශක 30 කෝණේ මෙතන පිටපත් කරපන්. අංශක 30 කෝණේ පිටපත් කරපන්. කොහොමද පිටපත් කරන්නේ? ඇයි? අපි දන්නවා මේකට මේක සමාන්තර එකක් අඳිනවා නම් ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මේ කෝණයට මෙතන මේ අංශක 30 කෝණයක් ඇඳනනම් හරි. එහෙනම් මෙන්න මෙතනින් ගහපන් චාපයක්. ඒකම අරගෙන මෙතනින් ගහපන් චාපයක්. ඊට පස්සේ මෙතන ඉඳන් කාකට තුඩ තියලා මෙතෙන්ද දුර අරගෙන මෙතන ඉඳන් තියලා ඒ දුර මෙහෙට ගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ඇඳපන්. මෙන්න මෙහෙම ඇඳපන්. හරි. ඇඳලා පස්සේ දැන් අපි දන්නවා මෙතන කෝණෙත් අංශ 90ක් එනවා කොහොමත් එනවා. ඊට පස්සේ උඹලට ඕන නම් මේ දිග මැනලා මෙතන ඉඳන් මෙතෙන් මැනලා මෙතන චාපයක් ගහලා මෙහෙම ගහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපි දන්න ශීර්ෂ කෝණ 90යි. එහෙනම් මෙන්න මෙතනින් ඇඳපන් උඩට ලම්බකයක් කොහොමද අඳින්නේ? මෙතන කවකට තුර තිබ්බා මෙහෙම ගැහුවා. ඊට පස්සේ මෙතන තියලා භාගයට වඩා දුරක් ගත්තා. මෙහෙම ගැහුවා. මෙතන තියලා භාගයට වඩා දුරක් ගැහුවා. මෙතන ගැහුවා. අන්න යකෝ ඍජු කෝණාශ්‍රය. අන්න ඍජු කෝණාශ්‍රය. මෙන්න PQ මේක R මේක S. ඔන්න ඍජු කෝණාශ්‍රය. ඔච්චරයි කරන්න තියෙන්නේ. කිසි ගේමක් නැහැ. ඔන්න PQ RS එක. දැන් ඉතින් මේකේ වර්ගඵලය. ඒතකොට වර්ගඵලයේ ඉතින් උඹලා මේකේ දිග මැන ගන්න ඕනේ. මෙන්න මේකේ දිග මැනගෙන ඒතකොට දිග මැන ගන්න ඕන අඩි රූලෙන්. එහෙම නැත්නම් සරදාරියෙන් මැනගත්තා. ඊළඟට පළල මැන්නා. ඊළඟට වැඩි කරලා වර්ගඵලේ ලිව්වා. හරි. ඊළඟට දාගනින්කො මෙහෙම එකක්. ඊළඟට දාන්නේ මෙහෙම එකක්. ඊළඟ ප්‍රශ්නේ. AC විකර්ණයේ දිග සෙන්ටිමීටර් 7ද AC විකර්ණයේ දිග සෙන්ටිමීටර් 7ද BD විකර්ණයේ දිග සෙන්ටිමීටර් 9.6ද සෙන්ටිමීටර් 9.6ද වන ABCD රොම්බසය නිර්මාණය කරන්න. ABCD රොම්බසය නිර්මාණය කරන්න. ABCD රොම්බසය නිර්මාණය කරන්න. හරි. මේකේ පොඩි එකක් තියෙනවා. පොඩ්ඩක් අපි වැඩේ පොඩ්ඩක් බලන් ඉමු කොහොමද කරන්න කියලා. එතකොට රොම්බසයක් නිර්මාණය කරන්න තියෙන්නේ. රොම්බසය නිර්මාණය ඇත්තටම නිකන් තේරෙන්නේ නැති ගතියක් එනවා. රොම්බසයක් කොහොමද බන් නිර්මාණය කරන්න කියලා. එතකොට රොම්බසේ ලක්ෂණ දැනන් ඉන්න ඕනේ අපි. එතකොට රොම්බසේ ලක්ෂණ මොකක්ද බං? රොම්බසේ ලක්ෂණ තමයි අපි දන්නවා විකර්ණ දෙක අතර කෝණ ඍජු කෝණ. විකර්ණ දෙක අතර කෝණ ඍජු කෝණ. අන්න එතනින් අයිඩියා එකක් අපිට ගන්න පුළුවන් කොහොමද? විකර්ණ දෙක අතර කෝණ ඍජු කෝණ. එතකොට දැන් මේක විකර්ණ දෙක අපිට දීලා තියෙනවා. එහෙනම් මම කරනවා කෙලින්ම මේක කෝපැත්තට හැරිලා තිබ්බත් අවුලක් නැහැ නේ. මං විකර්ණයක් ලාවට ඇඳ ගන්නවා මෙන්න මෙහෙම. විකර්ණයක් ඇඳ ගන්නවා. ඒකේ 9.6 මම ලකුණු කර ගන්නවා. මේක 9.6යි සෙන්ටිමීටර්. හරිනේ 9.6 සෙන්ටිමීටර්. දැන් මෙන්න මේ විකර්ණ දෙක අතර ඍජු කෝණයක් නම් ඉතුරු විකර්ණෙ මෙහෙම එන්න එපයි බං. ඉතුරු විකර්ණෙ මෙහෙම එන්න ඕනේ. එහෙනම් මෙන්න මේ රේඛාව දැන් මේ ඊතර විකර්ණ වල අපි දාගමු මේ සංකේත දාගමු. එතකොට මේ විකර්ණ කොහොමද අපිට දීලා තියෙන්නේ? BD විකර්ණය. මේක BD විකර්ණය කියලා ගමුකෝ. මේක BD. මේ BD විකර්ණය. අපි මේක අඳිනවා නිකන් සරල ධාරය තියුවා. මේ අපි පොඩි ඇන්ගල් එකක් අරගෙන අඳිනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් මේ විකර්ණ දෙක අතර හමු වෙන කෝණේ 90 නිසා මේක මම ලම්බ සමච්ඡේදනය කරනවා. ලම්බ සමච්ඡේදනය කොහොමද? B ළඟ තියලා භාගයට වඩා දිග දුරක් අරගෙන
ගහනවා ඡාපයක් ඒකම කරකලා මෙහෙන් ගහනවා මේ ඒ දුරම අරගෙන මෙහෙන් ගහනවා දැන් මෙන්න ඉතුරු විකරණය හැබැයි තාම අපි මේකේ දුර දන්නේ නැහැ එතකොට දුර තමයි දැන් මේක කියලා තියෙනවා AC විකරණයේ දිග 7යි 7යි නම් මෙන්න මේ එක පැත්තක දිග එන්න ඕනේ 3.5ක් එන්න එපයි බං අනිවාර්යෙන් 3.5ක් එන්න ඕනේ ඇයි 3.5 ඇයි විකර්ණ සමච්ඡේදනය වෙනවනේ එහෙනම් මෙතන ඉඳන් මැල්ලා 3.5න් ගහපන් ඉරක් මෙතන ඉඳන් මැල්ලා 3.5න් ගහපන් ඉරක් 3.5න් ගහපන් ඉරක් එතකොට හරිද යකෝ හරිනේ දැන් මෙන්න ඇවිල්ලා තියෙනවා ආතල් එකේ මේ කැපිච්ච තැන් වලින් යා කරපන් අන්න බා රොම්බසේ අන්න පට්ට රොම්බසේ මේක 3.5 සෙන්ටිමීටර මේක 3.5 සෙන්ටිමීටර හරි ඔන්න රොම්බසේ මෙතන අපි ලම්බකෙන් තමයි අපි මේ වැඩේ ඔක්කොම කරේ ලම්බකයක් ඇඳලා හරි ඔය වගේ එතකොට සමාන්තරාශ්‍රයක් වුණත් දීලා තියෙන දත්තානුව කෝණ පිටපත් කරලා වැඩේ කරගන්න පුළුවන් හරි ඒ හැම එකක්ම කියලා දෙන්න ඕනේ නැහැ බං උඹලා දැන් බලලා වැඩේ කරගන්න හරි ඊළඟට මම අදිනා විශේෂ දෙයක් පොඩ්ඩක් බලපන් ඉක්මනට මේක ලියාගනින්කෝ AB සමානයි සෙන්ටිමීටර 7.7යි ඊළඟ ප්‍රශ්නේ AB සමානයි සෙන්ටිමීටර 7.7යි BAD සමානයි AB සමානයි සෙන්ටිමීටර 7.7යි BAD සමානයි අංශක 105යි BAD සමානයි අංශක 105යි ඊළඟ කමාවක් AD සමානයි සෙන්ටිමීටර් 6.3යි AD සමානයි සෙන්ටිමීටර් 6.3යි ඊළඟට BC සමානයි සෙන්ටිමීටර් 8යි කමාවක් DC සමානයි සෙන්ටිමීටර් 9.1යි වන ABCD චතුරස්‍රය නිර්මාණය කරන්න දැනට දන්න ඒ වගේ අදින්න පුළුවන් හරි එතකොට පොඩි කටසටහනක් ගහගමු දැන් මේක ABCD චතුරස්‍රයක් කියන්නේ අංශක 105ක් කියන කතාව තමයි ඒ කෝණේ අංශක 105ක් එහෙනම් නිකන් මෙන්න මෙහෙම එකක් වගේ එයි කියලා මට නිකන් ලාවට හිතෙනවා බං එතකොට මේක ABCD කියලා නම් කරගත්තොත් මේකේ දත්ත බලමු AB 7.7යි 7.7යි BAD 105යි කෝණේ ඊළඟට AD බලපන් AD 6.3 සෙන්ටිමීටර BC කියන්නේ 8යි සෙන්ටිමීටර DC කියන්නේ 9.1 හරි ඔන්න ඔය චතුරස්‍රය තමයි අදින්න කියන්නේ එතකොට කොහොමද වැඩේ කරන්න කියලා අපි බලමු මේකේ එක කෝණයක් හැබැයි කරුමෙට දීලා තියෙන්නේ එහෙනම් ඉතින් වැඩේ කරන්න ටිකක් අමාරු වෙනවා හැබැයි කමන්නේ අපි AB එක ඇඳගමු මොනවා වුණත් අපිට බේස් එකක් තියෙන්න බෑ AB එක ඇඳගමු හරි මම මෙතන AB උඹලා ගන්න ඕනේ කවකටට 7.7ක් අරගෙන තමයි වැඩේ කරන්නේ AB ගත්තා දැන් මෙන්න A කෝණ 105 කොහොමද යකෝ අඳින්නේ අන්න මාර සීන් එකක් එනවා එතකොට මටත් කියලා වෙනවා මොකද 105ක් කියන්නේ බලපන් නිකන් ලාවට 105 අංශක කීයයිද බලපන් 105 එන්නේ අංශක 90යි 15යි එකතු වුණා නම් 105ක් එනවා අංශක 90යි 15යි එකතු වුණා නම් 105ක් එනවනේ හරි එහෙනම් අපි දැන් ඕක කොහොමද කරන්නේ පොඩ්ඩක් අහන්න ඉඳපන් මේකේ අංශක 91 ඇඳන් ඉමු අපි කඩේරි වලින් ඇඳන් ඉමු 90 දන්නවනේ මේ A ඉඳන් ලම්බයක් ගහපන් උඩට හරි එතකොට ලම්බයක් ගහන විදිය දන්නවා ආයෙ මම නිකන් ගොම් පාට විදියට ඒක කියලා දෙන්න ඕනේ එතකොට ලම්බයක් ගැහුවා හරි A ඉඳන් ලම්බයක් ගැහුවා දැන් මෙතෙන් 90යි එතකොට තව මදි කීයක්ද තව 15ක් මදි එහෙනම් 15 ගන්නේ කොහොමද මෙහෙට 30ක් අරන් වැඩේ සමච්ඡේදනය කරන් හරිනේ 30ක් ගන්නෙ කොහොමද හරි කියපන්කෝ මෙතන 120ක් අරගෙන 120ක් ගත්තොත් එහෙම දැන් බලපන් මෙහෙම ඕක මේ ලස්සනට වැඩි වෙනවා
90 ඉඳන් මෙහෙම 120ක් ඇදුවොත් එම 90 ඉඳන් ගත්තොත් එම මෙහෙට 30ක් එනවා. එහෙනම් මෙන්න මෙහෙම කෝණේ මෙන්න මෙහෙම ඡාපයක් ගහලා දිගට උඹලා 120ක් ඇඳපන්. ඒ දුරම අරගෙන මෙහෙම බෙදපන්. මෙහෙම බෙදපන්. අන්න ඔහම ගත්තම 120ක් එනවා මෙතෙන්ද. උඹලා මෙන්න මේක කඩිරෙන් යා කරොත් මෙන්න මේ කඩිරෙන් යා කරොත් මෙන්න මේ පොඩි කෑල්ල එනවා. පොඩි කෑල්ල එනවා අංශක 30ක් එනවනේ බං. ඇයි? මේක 90යි. මේක 120යි. 120න් 90ක් අඩු මේක 30ක් එනවා. එහෙනම් මෙන්න මේ පොඩි කෝණේ සමච්ඡේදනය කරපන්. කොහොමද සමච්ඡේදනය කරන්නේ? ඔව් සමච්ඡේදනය කරන පොඩ්ඩක් උස තැනකට මෙන්න මේ වගේ ලොකු තැනකට ඵලයක්. මේ දෙක කැපෙන්න මෙහෙම ගහපන්. මෙහෙම ගහපන් ඡාපයක් මෙතන කවකට තුඩ තියලා. ඊට පස්සේ මෙතන කවකට තුඩ තියලා පොඩ්ඩක් දුර අරගෙන මෙන්න මෙහෙන් ගහපන්. ඊළඟට මෙතන කවකට තුඩ තියලා මෙහෙන් ගහපන්. දැන් අන්න යකෝ මෙන්න මේක සමච්ඡේදනය වෙලා අංශක 105ක් එනවා. අංශක 105ක් එනවා. ඒක දික් කරපන්. තාම අපි දන්නේ නැහැ ඒක කොච්චරද කියලා. හරි. හැබැයි දීලා තියෙන එකනේ 6.3යි 6.3යි සෙන්ටිමීටර. එහෙනම් කවකටට 6.3යි සෙන්ටිමීටර අරගෙන කවකටට 6.3යි සෙන්ටිමීටර අරගෙන ගහපන් මෙහෙම ඡාපයක්. කවකටට 6.3යි සෙන්ටිමීටර අරගෙන ගහපන් මෙතන ඡාපයක්. එතන D කියලා නම් කරපන්. එතන D කියලා නම් කරපන් මෙන්න මෙතන. D කියලා නම් කරපන් මෙතන. D. හරි. ඊට පස්සේ ඉතිරි ටික අපි කරගන්න ඕනේ. ඉතිරි ටික. දැන් ආයේ කෝණ අනම්මනම් දීලා නැහැ. මේක 90යි කියලා ගන්න බෑ යකෝ. 90 නෙමෙයි. 90යි කියලා අපි දන්නේ නැහැ. හරි. කමන්නේ. දැන් අපි දන්නවා පාද දෙකක දිග. අන්න මරු කතාවක් එනවා. මෙතන ඉඳන් මොනා වුණත් තියෙන්න ඕන 8 සෙන්ටිමීටර. එහෙනම් කව කට්ටට 8 සෙන්ටිමීටර ගනින්. මෙතන කවකට තුඩ තියලා ගහපන් 8 සෙන්ටිමීටර වෙන්න ඡාපයක්. 8 සෙන්ටිමීටර වෙන්න ඡාපයක් ගහපන්. මෙතන කවකට තුඩ තියලා 8 සෙන්ටිමීටර ඡාපයක් ගහපන්. හරි. ඊළඟට මෙතන ඉඳන් මයින්කොට වෙන්න ඕන 9.1යි. එහෙනම් කවකට 9.1 සෙන්ටිමීටර අරගෙන මෙතන කවකට තුඩ තියලා මෙහෙම ගහපන්. හරි. දැන් මෙන්න යකෝ ලක්ෂ්‍ය ඔක්කොම ඇවිල්ලා තියෙනවා. යා කරා. එහෙනම් මේක C මේක 8 සෙන්ටිමීටර මේක 9.1 සෙන්ටිමීටර. අන්න චතුරස්‍රය ඇති. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔච්චරයි. පිළිවෙලට වීඩියෝ එක ආපහු පස්සට දාලා ආපහු බලපන්. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් ওই කතාව ඔතනින් ඉවර කරලා අපි ඊළඟ ලස්සන කතා ටිකක් කරන්න තියෙනවා. ඒක කරන්න යන් ඊට පස්සේ අපි කෙලින්ම එක්සෑම් ගණන් වලට යනවා. හරි. කෙලින්ම දාගනින් ඊළඟට දාගනින් ත්‍රිකෝණයක පරිවෘතය නිර්මාණය කිරීම. ඔව් අදහස දන්නේ නැති උන් අවුලන්නේ නැහැ මම කියලා දෙනවා. ත්‍රිකෝණයක පරිවෘතය නිර්මාණය කිරීම. ත්‍රිකෝණයක පරිවෘතය නිර්මාණය කිරීම. හරි. ත්‍රිකෝණයක පරිවෘතය. අහගනින්කෝ. ත්‍රිකෝණයක පරිවෘතය කියන්නේ මෙහෙම එකක්. ත්‍රිකෝණයේ ශීර්ෂ හරහා වටෙන් යන ත්‍රිකෝණය බාහිරින් යන ත්‍රිකෝණය අඳින එක තමයි කරන්න ඕනේ. ඔය ත්‍රිකෝණයක පරිවෘතය නිර්මාණය කිරීම. හොඳට අහන් ඉඳපන්. හොඳට අහන් ඉඳපන්. මේ ඒක කරන්නේ මෙහෙම. මම ඒක ඉස්සෙල්ලාම නිකන් නෝට් කරලා දීලා ඉන්නම්. මේක ඕනෑම පාද දෙකක ලම්බ සමච්ඡේදක ඇඳලා තමයි සීන් කරන්නේ. එහෙනම් ලියාගනින්. ඕනෑම පාද දෙකක ලම්බ සමච්ඡේදක නිර්මාණය කළ යුතුයි. ඕනෑම පාද දෙකක ලම්බ සමච්ඡේදක නිර්මාණය කළ යුතුයි. හරි. ඕනෑම පාද දෙක ලම්බ සමච්ඡේදක නිර්මාණය කළ යුතුයි. හරි. එහෙනම් උඹලා ඕනම ත්‍රිකෝණයක් ඇඳගනින් ඕන විදිහකට කිසි අවුලක් නැහැ. කිසි අවුලක් නැහැ ඕන විදිහකට ඇඳ ගන්න පුළුවන් උඹලා. හරි. දැන් මේකේ උඹලා කැමැති පාද දෙකක් ගන්න. තුනම ගත්තත් අවුලක් නැහැ. හැබැයි කැමැති පාද දෙකක් ගනින්. එතකොට කැමැති පාද දෙකක් ගනින් කිසි අවුලක් නැහැ. දැන් මේ කැමැති පාද දෙකක් අරගෙන දැන් අපි මේක අඳින්න ලෑස්ති පරිවෘත්තය. ඒ කියන්නේ පරිවෘත්තය කියන්නේ මෙන්න මේ ශීර්ෂ වටේ යන වෘත්තයක් අඳින්න ලෑස්ති. එහෙනම් මං මෙන්න මේ පාදේ ලම්බ සමච්ඡේදනය කරනවා. කොහොමද කියපන්? මෙතන කවකට තුඩ තියපන් භාගයට වඩා දුරක් කරන් ගහපන් ඡාපයක්. ඒ ඡාපයම පල්ලෙන් ගහපන්. ඒ දුරම අරගෙන මෙහෙන් ගහපන්. ඒ දුරම අරගෙන මෙහෙන් ගහපන්. අන්න ය ලම්බ සමච්ඡේදය එනවා. ඒක ඒතර කඩේරි වලින් ගහුවත් කමන්නේ නැහැ. හරි. ඊළඟට මං ගන්නකො මේ පාදේ මෙතන භාගයට වඩා දුරක් කරන් මෙහෙන් ගහපන්. මෙහෙන් ගහපන්. ඒකම අරගෙන මෙහෙන් ගහපන්. මෙහෙන් ගහපන්. අන්න එනවා ලම්බ සම. හරි. එතකොට මේ කෑල්ලට මේ කෑල්ල සමාන වෙනවා මේ කෑල්ලට මේ කෑල්ල සමාන වෙනවා. දැන් මෙතන කවකට තුඩ තියලා මෙන්න මෙතෙන්ට පැන්සල දික් කරපන් එක ශීර්ෂයකට. මෙතන ඉඳන් මෙතෙන් හරි කමන්නේ නැහැ මෙතෙන් හරි කමන්නේ මෙතෙන් හරි කමන්නේ. එක ශීර්ෂයකට දික් කරලා වටේට ඇදගෙන වරි. ලස්සනට මෙන්න මේවා දිගේ ලස්සනට ඇඳිනවා. මෙන්න මේ පරිවෘතයක් ඇඳෙනවා. පරිවෘතයක් ඇඳෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ශීර්ෂ ගෑවිලා ලස්සන පරිවෘතයක් ඇඳෙනවා.
හරි. මේවා අහනවා. මේක නම් මේ කතාව නම් හැම සැරේකම ඔගේ අහලා තියෙනවා. එහෙනම් ඊළඟ අනුමාත්‍රිකව දාපන් ත්‍රිකෝණයක අන්තර්වෘත්තය නිර්මාණය කිරීම. ත්‍රිකෝණයක අන්තර්වෘත්තය නිර්මාණය කිරීම. ත්‍රිකෝණයක අන්තර්වෘත්තය නිර්මාණය කිරීම. හරි. අන්තර්වෘත්තය කියන්නේ ත්‍රිකෝණයේ ඇතුලේ ඉඳන් නිර්මාණය කරන කතාවක්. ඔය ඒක ලස්සන පැහැදිලි කරනවා. ඉස්සලම් දාගෙන නෝට් කෑල්ල. හරිනේ. ඕනෑම අභ්‍යන්තර කෝණ දෙකක සමච්ඡේදක නිර්මාණය කළ යුතුයි. ඕනෑම අභ්‍යන්තර කෝණ දෙකක සමච්ඡේදක නිර්මාණය කළ යුතුයි. ඕනෑම අභ්‍යන්තර කෝණ දෙකක සමච්ඡේදක නිර්මාණය කළ යුතුයි. ඊට පස්සේ ලියපන් ඊළඟ කරුණ විදිහට මෙම සමච්ඡේදක හමුවන ලක්ෂයේ සිට පාදයකට ලම්බයක් නිර්මාණය කළ යුතුයි. හරි. උඹලා ඕනම ත්‍රිකෝණයක් ඇඳපන් කිසි අවුලක් නැහැ. මම මෙහෙම එකක් අඳිනවා. මෙහෙම ඇඳලා මෙන්න මේකේ ඕනම කෝණ දෙකක් සමච්ඡේදනය කරපන්. මම මේ කෝණේ සමච්ඡේදනය කරන්න කොහොමද? ඡාපයක් ගැහුවා. මෙතන ඉඳන් කව කට්ට භාගයට දුර වගේ ගත්තා. භාගයට වඩා දුරක්. මෙතන ඉඳන් ගත්තා භාගයට දුරක් ගත්තා. මෙන්න මෙහෙම. ඒ කියන්නේ භාගයට වඩා දුරක් ගත්තා. මෙන්න මෙහෙම ඇඳලා. ඊළඟ මේ කෝණේ සමච්ඡේදනය කරන්න. මෙහෙම ඡාපයක් ගහපන්. භාගයට වඩා දුරක් ගනින්. ගහපන්. ඒ දුරමරම් මේ පැත්තෙන් ගහපන්. මෙන්න සමච්ඡේදනය කරා. දැන් මේක යා කරපන්. දෙකම යා කරලා මෙන්න මේ ඡේදන ලක්ෂයේ ඉඳන් ඕනම පාදයකට ලම්බයක් අඳින්න ඕනේ. මං අඳින්නම් මේ තියෙන නිසා මේ පැත්තට අඳින්නම්කෝ. මෙතන ඉඳන් මෙන්න මේ ඡේදන ලක්ෂයේ ඉඳන් ලම්බයක් අඳින්න ඕනේ. ලම්බයක් කොහොමද අඳින්නේ? අපි දන්නවා රේඛාවකට බාහිර ලක්ෂයේ ඉඳන් ලම්බයක් අඳිනවා. මෙතන කවකට තුඩ තිබ්බා. මෙතන කවකට තුඩ තිබ්බා. මෙහෙම කැපුවා. ඊළඟට මෙතන ඉඳන් භාගයට වඩා දුරක් ගත්තා. මෙහෙන් ගැහුවා. මෙතන ඉඳන් භාගයට වඩා දුරක් ගත්තා. මෙහෙන් ගැහුවා. දැන් මෙන්න මේ රේඛා දෙක යා කරා. හරි. යා කරාට පස්සේ දැන් උඹලා කරන්න ඕන මෙතන කවකට තුඩ තියලා මෙතන කවකට තුඩ තියලා මෙන්න මේ කැපිච්ච තැනට අරය විදිහට අරගෙන පැන්සල් තුඩ අරගෙන මෙන්න මෙහෙම ඇඳපන් වෘත්තයක්. මේවා ගෑවිලා ලස්සනට වෘත්තයක් එයි. උඹලගේ ඒක ලස්සනට නම් මම අර කව කටුවෙන් ඇඳෙන නිසා ලස්සනට එන්නේ නැහැ. වගේ වෘත්තයක් එනවා. හරි. ඊළඟට දාගනින් අනුමාත්‍රිකාව දාගනින් ත්‍රිකෝණයක බහිර්වෘත්තය නිර්මාණය කිරීම. බහිර් කියලා ලියන විදිහ දන්නවද? මෙන්න මෙහෙම. බහිර්. ත්‍රිකෝණයක බහිර්වෘත්තය නිර්මාණය කිරීම. අදහසක් දන්නේ. හැබැයි ඇන්දර පස්සේ බලපන් නිකන් අර බාහිරින් වගේ අඳින එකක් තමයි ත්‍රිකෝණයක බහිර්වෘත්තය නිර්මාණය කිරීම. හරි. දැන් ඔන්න බලපන් කරන වැඩේ. දැන් ඔන්න ත්‍රිකෝණයක් තියෙනවා කියලා ඉඳපන්. මෙන්න මේක මෙහෙම කතාවක් කියන්නේ. මෙන්න මේ ත්‍රිකෝණය මෙහෙම තියෙන එක ඊළඟට මෙන්න මේ බහිර්වෘත්තයේ අඳින්න ඕන පැත්ත අපිට දීලා තියෙනවා ගානේ. අපි කියමු මේ පැත්තේ අඳින්න ඕන කියලා. එහෙනම් මෙන්න මේ පාද දෙක ඉස්සරහට දික් කරනවා. ඔය ආපු විදිහටම ඉස්සරහට දික් කරලා උඹලා කරන්නේ මෙන්න මේ හැදෙන කෝණ තියෙනවනේ. මෙන්න මේ කෝණේ මේ කෝණේ. මේ දෙක සමච්ඡේදනය වෙනවා. දැන් දන්නවා සමච්ඡේදනය කරන විදිහ. මෙහෙම ගැහුවා. භාගයට වඩා දුරක් ගත්තා. ගැහුවා. මෙතනින් ගත්තා ඒ දුරම ගැහුවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ඇඳලා. දැන් මේකත් සමච්ඡේදනය කරනවා. මේක භාගයට වඩා දුරක් ගත්තා ගැහුවා. භාගයට වඩා දුරක් ගත්තා ගැහුවා. මෙන්න සමච්ඡේදනය කරා. මෙන්න මේ කෝණ දෙක තමයි සමච්ඡේදනය කරන්නේ. මෙන්න මේ කෝණ දෙක සමච්ඡේදනය කරාට පස්සේ මෙන්න මෙතන එනවා කැපෙන ලක්ෂයක්. කැපෙන පොයින්ට් එකක්. එතකොට ඡේදනය වෙන ලක්ෂයක් එනවා. මෙන්න මෙතන ඉඳන් මෙන්න මේකට අඳපන් ලම්බකයක්. උඹලා දන්නවද ලම්බයක් හදන විදිය? මෙහෙම ගැහුවා. ඒ කියන්නේ මෙතන ඉඳන් කවකට තුඩ තියලා
මෙහෙම ගැහුවා. ඊට පස්සේ භාගයට වඩා දුරක් ගත්තා. මෙහෙන් ගැහුවා. භාගයට වඩා දුරක් ගත්තා. මෙහෙන් ගැහුවා. දැන් මෙන්න මෙහෙම ලම්බකයක් ඇඳලා. එතකොට මෙතන 90ක් වෙන්න ඕනේ. මෙන්න මේ ලම්බකයක් ඇඳලා මෙන්න මෙතන කාපට තුඩ තියලා මෙතන පැන්සල් තුඩ තියලා ඇඳපන් වෘත්තයක් මෙන්න මේ වගේ වෘත්තයක් එනවා. මෙන්න මේ අපි දික් කරපු පාද ස්පර්ශ වෙලා යනවා. මෙන්න මේ අපි දික් කරපු පාද ස්පර්ශ වෙලා යනවා. මෙන්න මේ දික් කරපු පාද ස්පර්ශ වෙලා යනවා. දැන් උඹලා කියපල්ලා ත්‍රිකෝණයකට බහිර්වෘත්ත කීයක් අඳින්න පුළුවන්ද? එකයි කියපන්. එකයි නෙමෙයි මේ පාද දෙක මෙහෙම දික් කරා වගේ අන්න මේ පාද මෙහෙම දික් කරන්නත් පුළුවන්. එහෙනම් මෙතනත් එකක් අඳින්න පුළුවන්. ඒ කියන්නේ දෙකයි. එහෙනම් මේ පාද මෙහෙට දික් කරපන්. එහෙනම් 3යි. එහෙනම් ත්‍රිකෝණයකට බහිර්වෘත්ත 3ක් අඳින්න පුළුවන්. ඒතර පල්ලෙහින් දාගත්තත් කවන්න ත්‍රිකෝණයකට බහිර්වෘත්ත 3ක් ඇඳිය හැක. ත්‍රිකෝණයකට බහිර්වෘත්ත 3ක් ඇඳිය හැක. හරි. එහෙනම් දානින් ඊළඟ අනුමාතෘකාව වෘත්තයක් මත ලක්ෂයකදී ස්පර්ශකයක් නිර්මාණය කිරීම. 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 හොඳට බලන් ඉඳපන්. ඔයාලා සාමාන්‍යයෙන් අර සෙන්ටිමීටර් 5ක් විතර අරන් වෘත්තයක් ඇඳ ගනින්. කාවට දොර දිව්වා වෘත්තයක් ඇඳලා. හරි. මෙතන තියනවා කියලා ඉඳපන් මෙහෙම p ලක්ෂයක් තියෙනවා. මෙතන ඉඳන් මෙතන ඉඳන් අදින්න ඕනේ ස්පර්ශකයක් වෘත්තෙට. එහෙනම් මම කරනවා මෙහෙම වැඩක්. බලගෙන ඉන්න නෝනි ක්‍රමයක් තියෙන්නේ. මෙන්න මේක මෙහෙම යා කරනවා. යා කරලා මෙන්න මෙතන ඉඳන් ලම්බයක් අඳිනවා. ඇයි අඳින්නේ? අපි දන්නවා මේ ස්පර්ශකයක් ඇඳ ගමන් මෙන්න මේ කේන්ද්‍රයේ සිට ලම්බකයක් ඇඳොත් එන්නේ මෙන්න මෙහෙම අඳින මේ ස්පර්ශකය මෙතන අංශක 90ක් වෙනවා. හරි. එහෙනම් දැන් ස්පර්ශකයක් අඳිනකොට කෙලින්ම මෙන්න මේ p ලක්ෂයේ ඉඳන් දැන් ලම්බකයක් ඇඳපන්. ලම්බකයක් අඳින්නේ කොහොමද? මෙන්න මේ රේඛාවට. හරි. මෙතන ඒතර කවකට දුර තියුවා මෙහෙම ගැහුවා මෙතනින් භාගයට වඩා දුරක් ගත්තා. මෙහෙම ගැහුවා ඒ දුරම යටිමුත් ගහපන්. ඒ දුරම අරගෙන මෙහෙම ගහපන්. මෙන්න බලපන් ස්පර්ශකයක් එනවා. එහෙනම් කෙලින්ම දැන් මෙන්න මෙතන කෝණය අංශක 90. මේක ස්පර්ශ වෙලා තමයි යන්නේ. හරි. එහෙනම් ස්පර්ශකය. මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණයක ලක්ෂයකට ස්පර්ශකයක්. ඊළඟ එක දාපන්. බාහිර ලක්ෂයක සිට වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කිරීම. බාහිර ලක්ෂයක සිට වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කිරීම. හරි. වැඩේ කරනවා හොඳට බලා ඉඳපන්. මම ගන්න වෘත්තයක්. මේක O කියලා ගන්න. මෙන්න P කියලා ලක්ෂයක් මෙහෙන් තියෙනවා. මෙන්න මේ P ලක්ෂයේ ඉඳන් ස්පර්ශක දෙකක් මේ ස්පර්ශක එකක් අඳින්න තියෙන්නේ. ඕනනම් එකක් පුළුවන් නැත්නම් දෙකක් පුළුවන්. හරි. ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ OP යා කරන එක.
මම මේ OP යා කරනවා. OP යා කරලා මෙන්න මේ OP රේඛා ඛණ්ඩය OP යා කරලා මෙන්න මේ OP රේඛාව ලම්බ සමච්ඡේදනය කරනවා. OP රේඛාව ලම්බ සමච්ඡේදනය කරනවා. ඇයි ඒක තව පස්සේ බලාගනි. දැන් වැඩේ කරපන්කෝ. OP රේඛාව ලම්බ සමච්ඡේදනය. මෙතන කවකට තුඩ තිබ්බා. භාගයකට වඩා දුරක් කරා මෙහෙම ගැහුවා. මෙහෙම ගැහුවා. භාගයකට වඩා දුරක් ගත්තා මෙහෙම ගැහුවා. මෙහෙම ගැහුවා. මෙන්න ලම්බ සමච්ඡේදනය කරා. හරි. ලම්බ සමච්ඡේදනය කරා. දැන් ඕක ලම්බ සමච්ඡේදනය කරලා මෙන්න මේ දුර මෙන්න මෙතන අපි කියමු මෙතන මෙතන B කියලා ගත්තා කියමු. හරි. එතකොට මෙන්න මෙතන කවකට තුඩ තියලා මෙන්න මේ O මෙන්න මේ BO අරය විදිහට අරගෙන BO අරය විදිහට අරගෙන මෙන්න මේ විදිහට මේ පැත්තේ පරිධියයි මේ පැත්තේ පරිධියයි දෙකම චාප වලින් කපපන්. BO අරය විදිහට අරගෙන BO අරය විදිහට අරගෙන කපන්න. ඊට පස්සේ දැන් මෙන්න මේවා ස්පර්ශ කරනවා මෙන්න මෙහෙම යා කරපම් පීට. මෙන්න මෙහෙම පීට යා කරපම්. ඔන්න ඔය ස්පර්ශ වෙනවා. හරි. මේක ඇන්දර පස්සේ මම උඹලට ලස්සනට මේක විස්තර කරන්නම්. ඉස්සෙල්ලම දාපන්කෝ ඉස්සෙල්ලම කරුණ විදිහට මේක ඇන්දර පස්සේ කරුණ විදිහට දාපන්. මොකද්ද? OP යා කරන්න OP යා කරන්න අංක 1 OP යා කරන්න OP යා කරන්න ඊට පස්සේ OP හි ලම්බ සමච්ඡේදකය අඳින්න ඊළඟට OP හි ලම්බ සමච්ඡේදකය අඳින්න OP හි ලම්බ සමච්ඡේදකය ඇඳ හමු වෙන ස්ථානය B ලෙස නම් කරන්න හමු වෙන ස්ථානය B ලෙස නම් කරන්න ඊට පස්සේ BO අරය ලෙසගෙන BO අරය ලෙසගෙන BO අරය ලෙසගෙන B හි කවකට තුඩ තබා B හි කවකට තුඩ තබා B හි කවකට තුඩ තබා පරිධියේ ඡාප දෙකක් අඳින්න. පරිධියේ ඡාප දෙකක් අඳින්න. පරිධියේ ඡාප දෙකක් අඳින්න. හරි. ඊට පස්සේ ඉතින් ඒ ඡාප දෙක යා කරන්න තියෙන්නේ. ඒක දෙන්න ඕනේ නෑනේ. හරි. කතාව ඔච්චරයි. නිර්මාණවල තියෙන්නේ ඔච්චරයි. ඇති මගුලක් නෑ. දැන් ඊළඟට පාස් පේපර් දෙක තුනක් කෙලින්ම කතා කරනවා. පාස් පේපර් දෙක තුනක් ඇති කතාවක් නෑ. පාස් පේපර් දෙක තුනක් ලස්සනට කතා කරනවා. ඊට පස්සේ වැඩේ ඉවරයක් කරලා දානවා. එහෙනම් මේ වීඩියෝ එක අපි පොඩ්ඩකට මේ වීඩියෝ එක නතර කරලා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු පාස් පේපර් වලින් හම්බෙමු. හරි.